දැනලා රාත්‍රී 8:02 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම්මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව ගෝනවිල එලිවිල පදිංචි PHA කල්යාණි මහත්මිය ඇතුළු දූ දරු පිරිස, කළුතර දකුණ පළාතොට තේක්කවත්ත පදිංචි KADMP අරවින්ද මහතා, බේරුවල කාලවිල මංහන්දේ පදිංචි DA පුංචිනෝනා මහත්මිය, බදුල්ල කැන්දගොල්ල ප්‍රදීප් නිවසේ දිනූෂා ප්‍රසාදිනී මහත්මිය, නිට්ටඹුව නවගමුව පදිංචි LA රාජිනී මහත්මිය, හෙට්ටිපොළ කුරුදු කුඹුර පදිංචි විශ්‍රාමික පරිපාලන නිලධාරී JM වසන්තා කාන්ති මෙනකේ මහත්මිය සහ දූ දරුවන්, අලව්ව අරඹේවත්ත පරමා උල්ල පදිංචි AM සෝමා බේසිංහ මහත්මිය, වග මාවල්ගම පදිංචි නන්දාවති ගොඩමුණියේ මහත්මිය ඇතුළු එම පවුලේ සියලු දෙනා. මීට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත්වට්ටියක් පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. එම ආරාධනාව සිදු කළේ බදුල්ල කැන්දගොල්ල ප්‍රදීප් නිවසේ පදිංචි දිනූෂා ප්‍රසාදිනී මහත්මිය වෙනුවෙන් නිශාමන් ප්‍රදීප් මහත්මයා විසින්. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි. ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය සමාදියාමි. මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්භං. ආමපන්තේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යේධ මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤී සංදදමානානං අන්තරාය කරා නරා කීදිසෝතේ සංවිපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ඨුමාගම්ම කතං ජානීමුතං මයන්ති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, තුන්ලොවට පිහිටවෙන්න ලෝ පහළ වී වදාළ අසම සම ගුණයෙන් සමන්විත සකලඥේය සාගර පාරගත තිලෝගුරු දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ඇතුළත් වනු ලබන මච්චරි සූත්‍රය තමයි අද මේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන මේ සැදැහැති පින්වතුල සෑම දෙනාම බොහොම සතුටු වෙන්න ඕනේ. දානයන් අතර ශ්‍රේෂ්ඨ දානය වනු ලබන ධර්ම දානමේ පින්කමක් මේ පින්වතුල හැම දෙනාම අද සිද්ධ කරගනු ලබනවයි කියන එක පිළිබඳව ලක්වැසි ලෝවැසි ජනතාවට ධර්මය අහන්ට සලස්වමින් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය දෙසවනට ආපාත ගත කරමින් සිද්ධ කරගනු ලබන්නේ ජීවිතය කරගන්නට ලැබෙන මහත් වූ පින්කමක් කියලා බොහොම සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මේ බණ දහම් ශ්‍රවණය කරනු ලබන සැදැහැති බෞද්ධ පින්වතුන්ලත් කොයි කවුරුත් අප්‍රමාණව සතුටු වෙන්න ඕනේ. මුලැමැදාග යහපත් වූ සුමිහිරි ශ්‍රී සද්ධර්මය අපි මේ ශ්‍රවණය කරනු ලබන්නේ. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කම කරන ඇත්තන්ටත් ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ලාටත් ධර්ම දේශනා කරන අපටත් මේ ඒකාන්තයෙන් උතුම් වූ අමා මහ නිවන් සුව පිණිස හේතු භූත වන පාරමිතා පින්කමක් වේවා කියන පැතුමින් කොයි කවුරුත් ඉෂ්ට සිද්ධ කර ගනිමු. සර්වඥ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින සමයෙහි එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා විමසනු ලබනවා බොහොම ලස්සන ප්‍රශ්න කිහිපයක්. ඒ ප්‍රශ්න කිහිපයට පිළිතුරු ලබා දෙමින් තමයි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මය දේශනා කරනු ලබන්නේ. සංයුත්ත නිකායෙහි සංයුත්ත ගණනාවක් තියෙනවා. මේ විදිහට දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය ආදී වශයෙන් සංයුත්ත ගණනක් තියෙනවා. ඒ අතර මේ දේවතා සංයුත්තේ එනු ලබන්නා වූ සූත්‍ර බොහොම වටින දේවල්. ප්‍රශ්නෝත්තර වශයෙන් බොහෝ දේවල් පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ ත්‍රිපිටක පාළියේ එනු ලබන සෑම දේශනාවක්ම කාරණා හතරක ගැබ්බෙලා තියෙනවා. කාරණා හතරකට බෙදාවෙන් කරනු ලබනවා. අත්තජ්ජාසය, පරජ්ජාසය, පුච්චාවස්සික, අට්ටුප්පත්තික කියලා. අත්තජ්ජාසය කියන්නේ තමන් වහන්සේගේ අදහස පරිදි දේශනා කරපු දේශනා තියෙනවා. ඒ වගේම පරජ්ජාසය කියලා කියන්නේ අනිත් කෙනාගේ අදහස පරිදි දේශනා කරපුවා තියෙනවා. අට්ටුප්පත්ති අර්ථෝත්පත්ති යම් කිසි සිදුවීමක් මුල් කරගෙන අර්ථෝත්පත්ති වශයෙන් දේශනා කරපුවත් තියෙනවා. පුච්චාවස්සික කිව්වේ කෙනෙක් මේ විදිහට ප්‍රශ්න විමසනවා. මොනියම් හෝ ප්‍රශ්න. ඇතැම් විට දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, ඇතැම් විට භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ කොයි කවුරු හෝ විමසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සිද්ධ කරන දේශන තියෙනවා. මෙන්න මේ ක්‍රම න්‍යාය හතරෙන් මේ පුච්චා වස්සික කියනු ලබන
ප්‍රශ්නෝත්තර වශයෙන් දේශනා කරපු දේශනාවක් තමයි මේ මච්චරී සූත්‍රය කියලා කියන්නේ. බොහෝමත්ම වටින දේශනාවක්. අපිට සාමාන්‍යයෙන් ජීවිතේ එනු ලබන ප්‍රශ්න තියෙනවා. එබඳු ප්‍රශ්න ගණනාවක් මේ දේවතා සංයුත්ත දේවතාවරු අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන්. ඇත්තෙම අපිට මේ දේවතා සංයුත්තේ කියවලා බැලුවොත් එහෙම අපි තුලත් තියෙනු ලබන ප්‍රශ්න ගණනාවකට අපිට පිළිතුරු ලැබෙනවා. එතමුන්ට සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්න මේ දේවතාවරු විමසලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලබනවා යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේසං දදමානානං අන්තරාය කරා නරා කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ටු මාගම්ම කතං ජානීමු තං මයන්ති කියලා මෙන්න මේ විදියට. කදරියා පරිභාසකා. කදරිය කියලා කිව්වේ පින්වතුනි මසුරු ගතිය, තද මසුරු ස්වභාවය කියන එක. සාමාන්‍යයෙන් අටුවාව තුල මච්චරිය කියන එකටම පర్యాయ නාමයක් හැටියට මේ කදරිය කියන වචනේ දක්වලා තියෙනවා. ඒත් එක්තරා විදිහට තද මසුරු ස්වභාවය කියන එක පිළිබඳව. එතකොට මේ තද මසුරු ස්වභාවය මත නැත්නම් මසුරු මලෙන් යුක්ත වූත් ඒ වගේම පරිභාසකා අන්‍ය පුජ්‍යලයන්ට පරිභව කරනු ලබන, අපි කියන්නේ නිന്ദා පහස කරනු ලබනවා, මේ දොස් පරොස් කියනු ලබන ඒ බඳුත් ඒ වගේම අඤ්ඤේසං දදමානානං අන්තරාය කරා. දදමානානං අඤ්ඤේසං අන්තරාය කරා. දන් දෙන්නා වූ අන්‍ය පුජ්‍යලයන් හට අන්තරාය කරන්නා වූද. යේද මච්චරිනෝ නරා ලෝකේ. යම් මේ ලෝකයේ මසුරු වූ මිනිස්සු වාසය කරද්ද, එහෙමත් නැත්නම් යම් මසුරු ස්වභාවයෙන් ඉන්නා වූ පුජ්‍යලයක් සිටිනු ලබනවද, අන්න ඒ එබඳු පුජ්‍යලයන්ගේ කීදිසෝ තේසං විපාකෝ. තේසං විපාකෝ කීදිසෝ. ඒ පුජ්‍යලයන්ට විපාක කෙබඳු වේද? සම්පරායෝච කීදිසෝ. මරණින් මත්තේ ඒ පුජ්‍යලයන්ට ලැබෙනා විපාක ස්වභාවය කෙසේද? භගවන්තං පුට්ටු මාගම්ම. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා අපි මෙන්න මේ කතං ජානීමු තං මයන්ති, මේ ප්‍රශ්නේ විචාරනු ලබනවා අපි කෙසේනම් මෙන්න මේ කාරණාව දැනගන්නෙමුද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනු ලබනවා ප්‍රශ්නේට. එතකොට දැඩි මසුරු ස්වභාවයෙන් යුක්ත වූත් ඒ වගේම අන් අයට පරිභව කරනු ලබන්නා වූ අන් පුජ්‍යලයන් විසින් දෙන්නා වූ දාන ආදියට අන්තරාය කරනු ලබන්නා වූ පුජ්‍යලයන්ට ලැබෙන්නා වූ එබඳු මසුරු ස්වභාවයෙන් පසුවන්නා වූ පුජ්‍යලයන්ට ලැබෙනු ලබන විපාක ස්වභාවය මෙලව වශයෙන්ුත් ඒ වගේම පරලොව වශයෙන්ුත් එබඳු ඇත්තන්ට ලැබෙනා විපාක ස්වභාවය පිළිබඳව තමයි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලබන්නේ. බලන්නකො අපිටත් ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවනේ සාමාන්‍යයෙන්. දැන් අපි දකිනවා සාමාන්‍ය සමාජ බොහෝම දැඩි මසුරු ස්වභාවයෙන් වාසය කරනු ලබන පුජ්‍යලෝ ඉන්නවා. ඒ වගේම අනිත් අයට පරිභව කරනු ලබනවා, නිന്ദා කරනු ලබනවා, අපහාස කරනු ලබනවා. ඒ වගේම තමයි අන් අය දෙනු ලබන දානමාන ආදී කටයුතු පින්කම් නතර කරනු ලබනවා, වළක්වනු ලබනවා. ඒ වගේම පින්කම් ආදී සිද්ධ කරනු ලබනකොට ඒවට ගරිහා කරනවා, නිന്ദා කරනවා. මෙන්න මේ බඳු පුජ්‍යලයන්ට ලැබෙනා විපාක ස්වභාවය කෙසේදයි කියන එක පිළිබඳව තමයි මේ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලබන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබනවා යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේසං දදමානානං අන්තරාය කරානරා. ලෝකයෙහි තද මසුරු ගතියෙනුත් ඒ වගේම අන්‍ය පුජ්‍යලයන්ට පරිභව කරමිනුත් දෙනු ලබන දාන ආදී වළක්වමින් මසුරු ස්වභාවයෙන් වාසය කරනු ලබන්නා වූ පුජ්‍යලයෝ සිටිත්නම් අන්න එබඳු පුජ්‍යලයන්ගේට ලැබෙනු ලබන විපාක ස්වභාවය කෙසේද කියනවා නම් නිරයන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නිරයන් තිරච්ඡාන යෝනින් යමලෝකංචූප පජ්ජරේ සචේ එන්ති manussත්තං දලිද්ධේ ජායරේ කුලේ
චෝලං පින්ඩෝ රති කිඩ්ඩා යත්ත කිච්චේන ලබ්භති පරතෝ ආසින්සරේ භාලා තම්පිතේසං නලබ්භති දිට්ටේ ධම්මේ සවිපාකෝ සම්පරායේච දුග්ගති කියලා සරුවච්චයන් වහන්සේ දේශනා කරනවා. අර ඒ බඳු මසුරු ස්වභාවයෙන් වාසය කරනු ලබන අන් අයට පරිභව කරනු ලබන දෙන්නා වූ දානාදී වළක්වන කියන්නේ දානාදී දෙනු ලබනකොට ඒවා වළක්වමින් අන්තරාය කරනු ලබන මේ පුජ්‍යලයන්ට ලැබෙනු ලබන විපාක ස්වභාවය දැන් මේ විමසන්නේ. ඔය මසුරුකම කියලා කියන්නේ කුමක්ද පින්වතුනි? මච්චරිය කියලා කියන්නේ අකුසල චෛතසික ධර්මයක්. මේ අකුසල චෛතසික ධර්මය ද්වේෂයත් එක්ක තමයි සම්ප්‍රයෝග වීම කියන එක බොහෝ සෙයින් සිද්ධ වෙන්නේ. ද්වේෂ සහගත සිත් එක්ක සම්ප්‍රයෝග වීම කියන එක බොහෝ සෙයින් සිද්ධ වෙන්නේ. එතකොට මේ මච්චරිය අකුසල චෛතසික ධර්ම 14ක් තියෙනවා. දැන් චෛතසික ධර්ම තියෙනවානේ 52ක්, දෙපණක් චෛතසික ධර්ම කියලා අපි කියන්නේ. ඒ චෛතසික ධර්ම 52න් අකුසල චෛතසික ධර්ම තියෙනවා 14ක්. ඒ 14න් එකක් තමයි මච්චරිය කියලා කියන්නේ. තමන් සතුව පවතිනු ලබන්නා වූ යම් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව අන්‍ය පුජ්‍යලයන්ට ලැබීමට තියෙනා වූ අකමැත්ත තමයි මච්චරිය. තමන් සතුව තියෙනු ලබන දෙයක් අන්‍ය පුජ්‍යලයන්ට ලැබීමට තියෙන මච්චරිය අකමැත්තත් ඒ වගේම තමන් සතු දෙයකින් අන්‍ය පුජ්‍යලයක ප්‍රයෝජන ගන්නා වූ ස්වභාවයේ නොයවසන්නා වූ ගතියත් ඒ වගේම තමයි තමන් සතුව තියනු ලබන්නා වූ දේ හා සමාන දෙයක් අන්‍ය පුජ්‍යලයන්ට ලැබෙන ගතිය නොයවසන්නා වූ ස්වභාවයත් කියන දෙයට කියනවා මච්චරිය කියලා. බලන්නකෝ බොහෝ උදවියට මේ ස්වභාවය තියනු ලබනවා. තමන් සතුව යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දේ අන්‍ය පුජ්‍යලයන්ට ලැබෙන ස්වභාවය ඉවසන්න බෑ. ඒ විතරකුත් නෙමෙයි තමන්ට වගේ අන්‍ය පුජ්‍යලයන්ට ඇතැම් වෙලාවට ලැබෙනවටත් කැමති නැහැ. ඒ ස්වභාවයත් මච්චරිය. ඒ වගේ ඒ විතරකුත් නෙමෙයි යම් කිසි විදිහකට තමන්ට සමාන දෙයක් දැන් තමන් සතුව යම් කිසි දෙයක් තියනු ලබනවා ඒ තියෙන දේ වෙනත් කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නව නම් ඒ ප්‍රයෝජනයක් ගන්නා වූ ස්වභාවයත් ඉවසන්නේ නැහැ. ඇතැම් වෙලාවට තද මසුරු ගතිය තිබෙන්නා වූ ඇත්තෝ තියනු ලබන ස්වභාවය තමන් ප්‍රයෝජනයක් ගන්නේ නැති දේවල් තියෙනවා. අපි කියමු පරිහරණය කරලා ඉවත් කරපු දෙයක් හෝ වේවා, ඇඳලා පැළඳලා ඉවත් කරපු දෙයක් හෝ වේවා, ගෙදර දොරේ යහක දාපු දෙයක් හෝ වේ. ඒ බඳු දෙයක්වත් අන්‍ය පුජ්‍යලයේ ගන්නවට කැමැති ස්වභාවයක් නැහැ. ඒ බඳු දෙයක්වත් අන්‍ය පුජ්‍යලයකට ලැබෙනවට ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නවට ඉවසුම් ස්වභාවයක් නෑ. ඒක මහා දැඩි මච්චරිය. කදරි ස්වභාවය බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරේ නවේ කදරියා දේව ලෝකං වජಂತಿ. බාලා හවේ නප්ප සහන්ති දානං. දීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුඛී පරත්ත. නවේ කදරියා දේව ලෝකං වජಂತಿ. කවදාකවත් මේ දැඩි මසුරු ගතිය තියෙන තද මච්චරිය තියෙනු ලබන පුජ්‍යලයා දිව්‍ය ලෝකේ යන්නේ නැහැ, සුගතිය උපදින්නේ නැහැ. නවේ කදරියා දේව ලෝකං වජ. බාලා හවේ නප්ප සහන්ති දානං. එබඳු බාලයෝ, අඥානයෝ, මෝඩයෝ පින්පව් පිළිබඳව හරියාකාරව දන්නේ නැති මේ අඥාන බාලයා කවදාකවත් දන් දීම ප්‍රශංසා කරන්නේ නැහැ. දීම කියන එක දාණය ප්‍රශංසා කරන්නේ නැහැ. ඒකයි බාලා හවේ නප්ප සහන්ති දානං. අඥානය කවමදාකවත් ඒකාන්තින් දීම නම් ප්‍රශංසා කරන්නේ නැහැ. හැබැයි දීරෝච දානං අනුමෝදමානෝ. නුවණැත්තා ඥානවන්තයා අනුන් දෙන්නා උදේ දිහත් බලලා සතුටු වෙනවා. ඒකත් අනුමෝදන් වෙන එක. දීරෝච දානං අනුමෝදමානෝ. ඥානවන්තයා, පඬිතයා, නුවණැත්තා, දීර පුජ්‍යලයා අනුන් දෙන දේ දිහත් බලලා සතුටු වෙන එක අනුමෝදන් වනු ලබන. තේනේව සෝහෝති සුඛී පරත්ත. ඒ හේතුවෙන් ඒ තැනැත්තා සුගතිය උපදිනවා. සුගති සංඛ්‍යාත සැපානුභව කිරීම කියන එක සිද්ධ කරනවා. මේ මච්චරිය කියන එක කාරණා පහක් ඔස්සේ විස්තර කරනු ලබනවා. ලාභ මච්චරිය, වන්න මච්චරිය, කුල මච්චරිය, ඒ වගේම ආවාස මච්චරිය, ධම්ම මච්චරිය කියලා. මේක බෙදලා දක්වනවා. මච්චරිය ඒ තරම් මේක ප්‍රභේද ස්වභාවයක් තියෙනවා.
ආවාස මච්චරිය කියලා කිව්වේ වාසය දැන් බොහෝ සෙයින් මේ භික්ෂුන් වහන්සේලාට ඇතිවෙනු ලබන දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ගිහි මිනිසුන්ටත් ඇතිවෙනු ලබනව නැතුව නෙවෙයි. දැන් ආවාස මච්චරිය තමන් වාසය කරන තැන. එතන වාසය කරනවට තියෙන අකමැත්ත. සමහර භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා වාසය කරනවට කැමති නැහැ. ඒ කෙනාට අන්‍ය දායක මහතුරු හිතවත් වෙයි සම්බන්ධ වෙයි එහෙම. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන් වාසය කරනු ලබන ප්‍රදේශයේ කිට්ටුව තවත් පන්සලක් ඉදි වෙනවට විහාරස්ථානයක් ඇතැම් වෙලාවට ඉදි වෙනවට ඒවට කැමති නැහැ. විහාරස්ථානයක් ඉදි වෙලා ගොඩනැගීගෙන එනවා නම් ඒකට සමහර ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒවට දොස් පරොස් කියනවා. ඒ වගේම ඒවට කැමති නැහැ. ඒ ලාභ සත්කාර නැති වෙයි. භික්ෂුන් එහෙම ස්වභාවයකින් පසු වෙනුලා. එතකොට මෙන්න මේ මච්චරි ස්වභාවය මේක. තමන් වාසය කරනු ලබන්නා වූ ආවාසයේ වෙනත් කෙනෙක් වාසය කරනට අකමැත්ත. එහෙම නැත්තම් ගෙවල් වලත් එහෙම ඥාති සමහර වෙලාවට ඉන්නවා. තමන්ගේ නැන්දම්ම කැමති නැහැ ලේලියවා ඉන්නවට ඒ නිවසේ. ඒ වගේම වෙනත් ඥාතිවරයෙක් වාසය කරනට ඇවිදලා ඉන්නවට එහෙම අකමැති ස්වභාවාදියක් තියෙනවා. ඒ වගේ දේවල් මච්චරි ස්වභාවයක් තියෙනවා. ඒ ආවාස මච්චරිය, ලාභ මච්චරිය. තමන්ට ලැබෙන්නා වූ යම් ලාභයක් තියෙනවා නම් ඒ ලාභය අනිත් කෙනාට ලැබෙනවට කැමති නැති ගතිය. සමහර වෙලාවට දායකයන්ගේ සිව්පස ලැබෙනවා. එතකොට අනිත් කෙනෙකුට අනිත් භික්ෂුවකට ලැබෙනවා නම් ඒකට අකමැති ස්වභාවය තියෙනවා. අනිත් පන්සලකට විහාරස්ථානයකට ලැබෙනවා නම් ඒකට අකමැති ස්වභාවය තියෙනවා. ඒකට කියනවා ලාභ මච්චරිය කියලා. සිව්පසාදී. එතකොට මේ ස්වභාවය සාමාන්‍ය ගිහි මිනිස්සු අතරක් තියෙනවා. එතකොට මේ මච්චරීම ස්වභාවයක්. මේක බොහෝම භයානක දෙයක්. ඒ වගේම අකුසල් වැඩෙනු ලබන ස්වභාවයක්. බොහෝ තැන්වල දැන් භික්ෂුන් වහන්සේලා සතුවත් මේ වගේ දේවල් තියෙනවා. ලාභ මච්චරිය. ඒ වගේම තමයි කුල මච්චරිය. කුල මච්චරිය කියලා කිව්වේ දැන් යම් කිසි කුලයක් තියෙනවා. ඒ කුල බොහෝ සෙයින් යම් විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන ආදී කටයුතු කරනවා. එතකොට ඒ කුලය වෙනත් භික්ෂුවක් ඇසුරු කරනවට හෝ වේවා වෙනත් තැනකට සම්බන්ධ වෙලා උපකාර කරනට මේවට අකමැති. ඇතෙමුන්. මොකක්ද මේ තුලින් කියවෙන්නේ? මච්චරිය. මේකට කියන කුල මච්චරිය කියලා. ඒ දායකයත් එක්ක කතා කරනවටත් කැමති නැතම් වෙලාවට. ඒ දායක පවුල ඇසුරු කරනවටත් කැමති නැහැ. ඇසුරු කරොත් එහෙම ඒවට දොස් කියනවා. දැන් එහෙම ඉන්න දමාරු ගිහි මිනිස්සු තුලත් ඒ ස්වභාවය තියෙනවා. තමන් මිසුරු කරනු ලබන මිත්‍රයන්ව යාළුවන්ව තමන්ගේ හිතවතු අනිත් කට්ටිය ඇසුරු කරනවට කැමති නැහැ. එහෙම කරොත් එයාලට යම් දේවල් කියලා ભેද බින්න කරනවා. කේලම් කියලා ඔය මිනිසුන් ඇසුරු කරන්න එපා. මිනිසුම ඔබ භයානකයි මේවා කියලා බොරු කියලා ભેද බින්න කරනු ලබනවා. එහෙම ස්වභාවයකින් ඉන්නවා. ඒ අර මච්චරි ස්වභාවය. වන්න මච්චරිය. වන්න මච්චරිය කියලා කෙනෙක් බොහොම ලස්සනයි. බොහොම පැහැපත්. ඇත්තෙන්ම එයා ලස්සනයි. නමුත් අර තියෙන මච්චරියට මොකද කරන්නේ? අනේ ඉතින් දොස් කියනවා. ලස්සන කියන දේ තනිත් දෙයක් නෝ නැති වෙලා යනවනේ මෙහෙමනේ කියලා ඉවර වෙලා ඒවට දොස් කියනවා. ඒකයි අර හිතේ තියෙන මච්චරිය නිසා තමයි ඒක ඒ විදිහට කියන්නේ. ඇත්තටම ධර්මයට අනුරූපීව ඒක දකින්න පුළුවන් නම් ලස්සන දේ ලස්සනයි. ප්‍රිය දේ ප්‍රියයි. එහෙම ස්වභාවයත් නමුත් ධර්මානුරූපීව ඒ එක්තරා ඒ හැමදේම වෙනස් වෙලා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන ත්‍රිලක්ෂණ ස්වභාවයෙන් සමන්නාගතයි. නමුත් අර යම්කිසි කෙනෙක්ගේ බොහොම වර්ණවත් ගතිය, රූප සම්පන්න ගතිය ඉවසන්න බැරුව ඒක ධර්මයට ඇඳාගෙන මොකද කියන්නේ? ඔය ඉතින් ලස්සනයි කිව්වට මොකද්ද ඔය ඇති ලස්සනේ? ඔය ඉතින් ඔක්කොම අනිත්‍යන විනාශ වෙලා යනවනේ බලන්නකෝ තව ටික කාලයක් ගිහම මොකද වෙන්නේ කියලා අර ඒ විදිහට කියනවා. එහෙම. ඒක වන්න මච්චරිය. අනිත් කෙනෙක්ගේ තියෙන ප්‍රිය ස්වභාවය ලස්සන නොයිවසන්නා වූ ගතිය කියන එක. වන්න මච්චරිය. ඒ විදිහට. ඊළඟට කියන ධර්ම මච්චරිය. මේ මච්චරි පහතර මේ ධර්ම මච්චරිය කියන එක බොහොම භයානකයි. සමහර කෙනෙක් කැමති නැහැ අනිත් කෙනෙකුට ධර්මයේ අනිත් කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්නවට කැමති නැහැ. අනිත් කෙනෙක් ධර්මයේ ප්‍රගුණ කරනවට කැමති නැහැ. ඒ වගේම තමයි ඒ අයට සමහර වෙලාවට මොකද කරන්නේ පොත්පත් සංගවනවා. පොත්පත් සංග මේක ධර්මයේ ගැන විතරකුත් නෙමෙයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ මච්චරි ස්වභාව ඉගෙන ගන්න ළමයි අතර තව ළමයෙක් ඉගෙන ගන්නවට ඉරිසියයි කැමති නැහැ. ඒකට මොකක් හෝ වලකැපීමක් සිද්ධ කරනු ලබනවා. පොතක් දෙන්නේ නැහැ. පොත්පත් සංගවනු ලබනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලා තුලත් එබඳු දුර්ගුණ තියෙනු ලබනවා. ධර්මයේ දැන් මේ ධර්මයේ තමන් ධර්මයේ දන්නවා ධර්ම විනය හොඳට. නමුත් වෙන කෙනෙකුට උගන්වන්නේ නැහැ. තමන්ට වඩා කෙනෙක් ඉහළට යනවට ඒකට අකමැති. ඒක ඉවසන්න බෑ. බැරි ස්වභාවය. තව කෙනෙක් හොඳට බණ කියනු ලබනවා නම්, තව කෙනෙක් හොඳට ධර්මයේ කියලා දෙනු ලබනවා නම් නිවැරදි ඒව ඉවසන්න බැරි ස්වභාවයක් තියෙනවා. එහෙම.
මේවා මච්චරි. මේවා Taman තුල තියෙනු ලබන්නා වූ මේ ස්වභාවවල අපි හඳුන ගන්න ඕනේ. හඳුනගෙන මේවා දුරු කර ගැනීම කියන එක නැත්තම් මේවා තුලින් මහා අකුසල් වැඩිම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට තව කෙනෙක් හොඳට යම් දෙයක් හොඳට ධර්මයේ ප්‍රගුණ කරගන්න මහන්සි වෙනවන එයාට උදව් උපකාර කරනු ලබන්නේ මොන යම් දෙයක් හෝ කරලා ඒක කඩා කප්පල් කරන්න උත්සාහවත් වෙනවා. මේවා කරන්න හදනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ වගේම තමයි අර කියනු ලබන ආකාර දුර්ලභ පොත්පත් තියෙනවා. ඒ දුර්ලභ පොත්පත් සමහරලාට දෙන්නේ නැහැ. ඒවා සංගවනු ලබනවා. ඒ වගේ දේවල් කරන. ඒවා ඔක්කොම ධර්ම මච්චරී කියන සංඛ්‍යාවට යනු ලබන. මේ මච්චරී අතර ප්‍රධානතම දෙයක් බොහොම අකුසල් බොහෝසෙයින් වැඩෙනු ලබන දෙයක් තමයි මේ ධම්ම මච්චරිය කියනු ලබන දේ. අපි කියමුකෝ දැන් හොඳ ධර්ම දේශනාවක් යනවා. එතකොට ඒ ධර්ම දේශනාදී දේවල් අහන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිවැරදි දේවල් අහන්න සලස්සන්න දෙන්නේ නැහැ. ඒවා වළක්වනු ලබනවා. මොන යම් දෙයකින් හෝ වේවා. අන්න ඒ වගේ කරුණු කාරණා හැම දෙයක් තුලින්ම ඉස්මතු වෙන මේ මච්චරිය කියන කාරණා. ඉතින් ඒ නිසා මෙන්න මේ මසුරුකම මේ කදරිය ස්වභාවයේ තියෙන තැනැත්තා මරණයටපත් වුණොත් ඒ විතරකුත් නෙමෙයි යම් කිසි විදිහකට කෙනෙකුට පරිභව කරනු ලබනවා නම් නිന്ദා අපහාස කරනු ලබනවා නම් ඒ වගේම තමයි දන් දීම කියනක වළක්වනු ලබනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේගේ විමසන්නේ අඤ්ඤේසං දදමානානං අන්තරාය කරානර. අන්‍ය පුජ්‍යලයන් දන් දීම සිද්ධ කරනු ඒක වළක්වන ඒකට අන්තරාය කරනු ලබනවා. එතකොට බලන්නකො කොච්චරද අර ලැබෙන්නා වූ පුජ්‍යලයට ලැබෙන්න තියෙන ලාභයත් නතර කරනවා. අර පින්කම කරන කෙනාට පුණ්‍යාන්තරායකුත් සිද්ධ කරනු ලබනවා. දෙන්නටම අන්තරායක් සිද්ධ කරනු ලබනවා. ඒ අඥානය බාලය. එතකොට ඒ බඳු දැන් එහෙම ඉන්නවා සාමාන්‍යයෙන් මොකක් හෝ දෙයක් කරන්න කෙනෙක් හදනු ලබනකොට ඔන්න කියන දෙන්න එපා. ඔය තැනට ඔහොම කරන්න යන්න එපා දෙන්න එපා. ඒක බොහොම භයානක අකුසල් පින්වතුනි. ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලාට ශාසනයට කොහේ හරි සංඝයාට භික්ෂුන් වහන්සේ නමකට දෙන්න හදනකොට කරන්න හදනකොට විහාරස්ථානයකට කරන්න හදනකොට ඒ තැන් වලට ඒ කරන දේවල් වළක්වන්න හදනු ලබනවා නම් ඒවා තුලින් මහා කුසල් බොහෝ ඒ ගිහි ඇත්තෝ මේ අකුසල් සිද්ධ කරගන්නවා. විහාරස්ථාන ගොඩනගන්න හදනකොට යම් යම් දේවල් බෝධි ප්‍රාකාර චෛත්‍ය සංඝාවාස නොඑක් දේවල් හදන්න ඉදි කරන්න හදනකොට සමහර මිනිස්සු සැදැහෙන් දෙන්න හදනකොට අර මසුරු තැනැත්තා මොකද කරන්නේ? ඒ ලෝභී පුජ්‍යලෝ අඥාන පුජ්‍යලෝ අර ශ්‍රද්ධාවෙන් කරන්න හදන තැනැත්තාගේ දේ වළක්වන්න හදනවා. ඒක මහා බල සම්පන්න අකුසලයක්. බොහෝ දුක් විපාක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිරයන් ඒ තැනැත්තා කොහෙද උපදින? නිරේ උපදින්න ලබනවා. ඒ විතරක් නෙවෙයි තිරච්ඡාන යෝනි තිරිසං යෝනියෙත් උපදිනු ලබනවා. මේ දුක් ඇති ස්ථාන සතර පායේ ස්ථාන ඒ වගේම යමලෝකං චූපපජ්ජරේ යමලොවෙත් උප්පත්තිය ලබනවා. එතකොට බලන්න මේ දුක් ඇති ස්ථානයන් හිම තමයි උප්පත්තිය ලබන්නේ. නිරේත් උපදිනවා තිරස්චාන යෝනිද යමලෝකෙත් උපදිනු ලබනවා. එතකොට ඒ විතරකුත් මේ සචේ එන්ති manussත්තන් දැන් අර දුක් ඇති ස්ථානවල උප්පත්තිය ලබනවා. සතර පාය ආදී දුක් ඇති ස්ථානවල උපදිනවා. ඒ දුක්ඛත ස්ථානවල ඉපදිලා ඒත් එක්කම චුත වීම කියන එක සිද්ධ වෙන්නේ බොහෝ සෙයින් කාලයක් දුක් විඳින්න ලබනවා. ඒ විදිහට අර තද මසුරුකමින් ඉඳලා පින්ක අනිත් අයට පරිභව නින්දා කරන විශේෂයෙන්ම තුනුරුවන්ට පරිභව කරලා නින්දා කරලා අපහාස කළ බොහෝ අය ඉන්නෝනේ තුනුරුවන්ට නින්දා අපහාස කරනු ලබනවානේ. සංඝයා වහන්සේලාට ගරිහා කරනු ලබනවා. ඒ වගේම විහාරස්ථානවලට ගරිහා කරනු ලබනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට අභූතව චෝදනා කරනවා ගරිහා කරනවා ධර්මයට ගරිහා කරනවා ධර්මයේ විකෘති කරනු ලබනවා. ඒ බඳු මහා අකුසල කරගන්න අඥාන බාලයෝ මොකද වෙන්නේ? අර නිරේ උපදිනවා. තිරිසං යෝනියේ උප්පත්තිය ලබනු ලබනවා. මේක මේ ගිහි ඇත්තන්ට ඉතින් භික්ෂුන් වහන්සේලාට තේම තමයි. දැන් භික්ෂුන් වහන්සේලා අතරත් ඉන්නවා. එතෙන් භික්ෂුන් සමහරු ඉන්නවා සමහර සංඝයාට ගරිහා කරනු ලබනවා. ඒ වගේම සමහර ඇත්තෝ ඉන්නවා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විකෘති කරනු ලබනවා. ඔක්කොම මේ නිකන් අර වෙනත් මේ මහා කරුණිකයි බුදුරජාණන් වහන්සේ කියලා මේ ධර්මයේ තියෙන දේවල් හැල්ලුවට ලක් කරමින් ඒ විදිහට කතා කරනු ලබන ස්වභාවයක් තියෙනවා. ඒක සාමාන්‍යකරණය කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ඉඳම හැමදේම සාමාන්‍යකරණය කරලා ඉවර වෙලා එහෙම මේ ලෝතුරා බුදු කෙනෙක් කියන්නේ ලේසි කෙනෙක් නෙවෙයි. ධර්මයේ කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මහා සංඝරත්නය කියලා කියන්නේ ලේසි මේ තුනුරුවන් කියන්නේ මහා පුදුම වස්තු තුනක්. මේ ධර්මයේ ඇසුරු කරනකොට ධර්මයේ කියවනු ලබනකොට
අපිට තේරුම් ගන්න පුළුවන් පින්වතුනි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය, මේ ධර්මයේහි ස්වභාවය, ඒ වගේම මේ මහා සංඝරත්නයේ ස්වභාවය. ඒකනේ යම් කෙනෙක් තුනුරුවන් සරණ ගියා නම් ඒ තැනැත්තා සතර අපායේ උපදින්නේ නැහැ කියලා කිව්වේ. මරණ මොහොතේ තුනුරුවන් සරණ ගියපොක්ක සිහිපත් වුණා නම් සුගතිය උපදින්නේ. ඔය අපදාන පාළියේ තියෙන තිසරණ සරණාගමනීය තේරපදාහණිය කියලා. තිසරණේ විතරක් සමාදන් වෙලා සුගතිය උප්පත්තිය ලැබුව පුජ්‍යලයන් පිළිබඳව දක්වනලම කල්ප ගණන් සුගතිය ඉඳලා තියෙන්නේ. තිසරණේ විතරක් සමාදන් බලන්ට. එතකොට ඒ තුනුරුවන්ට ගරිහා කිරීමේ කාරණාව මොනතරම් බර සම්පන්න වේවිද? මොනතරම් මහා කුසලයක්. එතකොට එබඳු තැනැත්තෝ අන්න නිරේ උපදිනු ලබනවා. ඒ වගේම තිරස්චාන යෝනිය උප්පත්තිය ලබනවා. ඒ විතරකුත් නෙමෙයි යමලෝකෙත් උප්පත්ති නම් දුක් ඇති ස්ථානයෙන් උපදිනවා. එහෙම ඉපදිලා යම් කිසි විදිහකට මනුස්ස ලෝකයට ආවොත් එහෙම සචේ එන්ති manussත්තං අන්න බලන්න manussාත්ම භාවයට ඉඳින් පැමිණෙන්නේ නම් එබඳු වූ පුජ්‍යලයෝ කොහෙද උපදින්නේ? දලිද්දේ ජායරේ කුලේ යම් කිසි කුලයක උපදිනු ලබනවා නම් චෝලං පින්ඩෝ රති කිඩ්ඩා. චෝලං කියලා කිව්ව වස්ත්‍රාදිය. වස්ත්‍රාදියත් ඒ වගේම පින්ඩෝ මේ ආහාර ආදියත් රති සම්පatti. ඒ කියන්නේ සැප සම්පත් අනුභව කරන්න උපකාරක වනු ලබන්නා වූ දේවල් තියෙනු ලබනවා නම් ඒ සෑම දෙයක්ම ඒ වගේම කිඩ්ඩා. කිඩ්ඩා කියලා කියන්නේ ක්‍රීඩා පිණිස, විනෝදයේ ස්වභාවය පිණිස. දැන් අද කාලේ යම් යම් ක්‍රීඩාකරණයට ඒ වගේම සතුටු වෙන්න යම් යම් දේවල් උපකාරක වනු ලබනවනේ. දැන් අපි කියමුකෝ දැන් නොඑක් ආදී දේවල් තියෙනවනේ නේද? ක්‍රීඩා පිණිස හෝ වේවා සාමාන්‍ය සතුටු වෙන්න සෙල්ලම් කරන්න ඒ දේවල් නොඑක් දේවල් තියෙනවා. අන්න ඒ දේවල් යත්ත කිච්චේන ලබති. යම් තැනක ඒ සෑම දෙයක් මේ කියන්නේ වස්ත්‍රද ආහාර පානද යම් සැප සම්පත් පිණිස හේතු වෙනු ලබන්නා වූ දේවලුත් ඒ වගේම ක්‍රීඩා ආදී විනෝද ජනක භාවයට හේතු වෙනු ලබන්නා වූ යම් දේවල් ඒ කියන්නේ යම් මේ සම්පatti උපභෝග පරිභෝග සම්පatti යම් තැනක දුකසේදලා ඒ කියන්නේ යම් තැනක අඩුයිද නැද්ද ඒවා ඊටාම දුකසේද ලැබෙන්නේ ඒ බඳු දලිද්දේ ජායරේ කුලේ දිලිඳු වූ කුලයක තමයි උපදින්නේ කියනවා. දැන් බොහොම දිලිඳු දුගී දුප්පත් අසරණ පැල්පත් ආදී ස්වභාවයක එබඳු තැනක ඉපදුනොත් මේවා පහසුවෙන් ලැබෙනවද? පහසුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හොඳ අපි කැමති වස්ත්‍ර දැන් මිනිස්සු නැද්ද පින්වතුනි අතට වස්ත්‍රයක් නැතුව මේ බොහොම වැරහැලි වෙච්ච දේවල් ඇඳගෙන ඉරිච්ච දේවල් ඇඳගෙන බොහොම ගඳ ගහන ස්වභාවයෙන් බොහොම රළු ඇඳුම් ඇඳගෙන එහෙම ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ නැද්ද? අපේ ලංකාවේ විතරක් නෙමෙයි දැන් ඉන්දියාවේ බොහෝ රටවල එහෙම ඉන්නවනේ. එහෙම මිනිස්සුනේ ඇයි එහෙම ස්වභාවයකට පාත අන්න අර බුදුරජාණන්සේ දේශනා කරන අර තද මසුරුකමින් ඉඳලා ඒ වගේම තමයි දන් දීම කියන එක වළක්වලා ඒ වගේම තමයි තුනුරුවන්ට පරිභව නිന്ദා අපහාස ආදී කරලා පරිභව ආදී සිද්ධ කරලා කරගත් එබඳු අඥාන බාලයෝ. ඒ බාලයෝ සතරපාදී තන්හි දුක් ඇති ස්ථානයන්හි උප්පත්තිය ලැබලා දුකටපත් වෙලා මනුලවට උප්පත්තිය පිණිස පැමිණියොත් එහෙම එබඳු තැනැත්තෝ බලන්ට යම් තැනක ඉපදුනොත් අර හැම දෙයක්ම වස්ත්‍රද ආහාර පානද ඒ කියන්නේ රෙදි පෙළඳි ආහාර පාන මේ සම්පatti කාම සම්පත් ආදී සෑම දෙයක්ම ඊටාම දුකසේ තමයි ලැබෙන්නේ නැති තරම්. හරියට කුස පිරෙන්න ආහාරයක් ලැබෙන්නේ නැහැ. හරි බලන්නකො පාරවල් අයිනේ හරියට අල්ප දයන්න වගේ වකුටු ගැහිලා ඔහේ අර තිරිසංගත සත්වයෝ වගේ සීත වැස්සට තෙමෙනවා. අවුවට වේලි බොහොම දුකසේ මාස ගණන් නාගන්ට නැතුව ළඟින් යන්න බෑ මහා දුර්ගන්ධයේ හමනු ලබන ඒ බඳු දුක්ඛිත ස්වභාවයට පත්වෙච්ච මිනිසු නැද්ද? නිත ගැටිලා නැද්ද? අපිට නිත ගැටිලා තියෙන ඕන තරම්. ඒ බඳු මිනිසු ඇයි ඒ තත්වයට පත් උනේ? අන්න අර පෙර කරපු අකුසල් නිසා. පෙර කර ඒ විදිහටපත් උනේත් අර බුද්ධාදී උතුමන්ට තුනුරුවන්ට නිന്ദා පරිභව ආදී සිද්ධ කළා තද මසුරුකමින් ඉඳලා අකුසල් සිද්ධ කරගත්ත නිසා. ඒ නිසා තමයි මේ තැන්වල උප්පත්තිය ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා පරතෝ ආසින්සරේ බාලා තම්පිතේසන් නලබ්බති කියලා කියනවා. බාල ඉබඳු බාලයෝ අඥානෙ ඉබඳු පුජ්‍යල පරතෝ ආසින්සරේ අන්නේ පුජ්‍යලෙන්ගෙන් ඉල්ලුවත් බලාපොරොත්තු උනන් දැන් නැද්ද මේ පින්වතුල දැකලා නැද්ද? එහෙම ඉන්නවනේ ওই දුගී මගේ යාචකෝ ඉන්නෝ. අනිත් අයගෙන් ඉල්ලනව නිතර. එහෙම ඉල්ලුවත් අඤ්ඤං දක්වනු ලබනකොට තම්පිතේසන්න ලම්බති ඒ දේත් ඒ පුජ්‍යලන්ට ලැබෙන්නේ නැහැ කියලා කියනවා. දැන් සිංගමන් අදින හැමෝටම ලැබෙනවද? නැහැ.
දෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර මිනිස්සු කියනවා අනේ මේ දීලා වැඩක් නැහැ මේ මිනිසුන්ට කියලා. එහෙම කියලා ඉවර නොදීන මිනිස්සු කොච්චර ඉන්නේ. එතකොට බලන්න දැන් අර කරගත් අකුසල් නිසායි. එතකොට ඒකයි කියන්නේ පරතු ආසින්සරේ බාල. ඒ බඳු අඥාන බාලයෝ වෙනත් කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වුණත් තම්පි තේසන්න ලබ්බති. ඒ පුජ්‍යලට ඒ දේත් ලැබෙන්නේ නැහැ. දිත්තේ ධම්මේ සවිපාකෝ සම්පරායේච දුග්ගති. එතකොට දිට්ඨ ධම්ම වේදිනී වශයෙන්ුත් සාන්දෘෂ්ටික ඒ කියන්නේ මේ ජීවිතේ ඒ විදිහට සිද්ධ වුණොත් ඔහුට ඒ වගේ විපාක ලැබෙනු ලබනවා. පැහැදිලි දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් ඒ බඳු විපාකත් ලැබෙනවා. හැබැයි සම්පරායේච දුග්ගතින් මරණින් මතේ දුගති උප්පාතල. එතකොට මේ කියන්නේ යම් කිසි පූජ්‍යලයක මෙලව අර තද මසුරු කමිනුත් ඒ වගේම මච්චරී ස්වභාවයෙන්ුත් මේ දන් දීම වළක්වමින් තුනුරුවන්ට පරිභවාදී සිද්ධ කරමින් වාසය කරොත් ඒ බඳු තැනැත්තට කාලයක් යනකොට මොකද අර විපාකේ දිට්ඨ ධම්ම වේදිනී වශයෙන්ුත් ලැබෙනවා. දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් ලැබෙනකොට කොහොමද වෙන්නේ? තව කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වුණාට කවදාක ඥාති කෙනෙක්ගෙන් ඉල්ලන්න පුළුවන්. මට මේ දේ දෙන්නේ කියලා කියනවා. මට උදව්වක් කරන්න කියන උපකාරයක් කරන්න කිසි කෙනෙක් දෙන්නේ නැහැ. දෙන්න හිත පහළ වෙන්නේ නැහැ. ඇයි? අර කරනු ලබන අකුසල් නිසා එයාට දෙන්න හිත පහළ වෙන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදේ මරණින් මත්තේ මොකද වෙන්නේ? දුගතියත් උපදිනු ලබනවා. තථාගත බුදුරජාණන් බලන්න පින්වතුනි මේවා පිළිබඳව අපි හැම කෙනාම හිතට ගන්න වටින දේවල්. අර දේවතාව විමසන ප්‍රශ්නෙට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරනවා. ඊළඟට අර දේවතාව ප්‍රශ්නයක් විමසනවා. ඉති හේතං විජානාම අඤ්ඤම් පුච්ඡාම ගෝතම යේද ලද්ධා manussත්තං වදඤ්ඤෝ වීත මච්චරා බුද්ධේ පසන්නා ධම්මේච සංඝේච තිබ්බ ගාරවා කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තම් පුට්ටු මාගම්ම කතං ජානීමු තං මයන්ති කියලා මේක අනිත් පැත්ත පිළිබඳව විමසනු ලබන්නේ. ඉති හේතං විජානාම අඤ්ඤම් පුච්ඡාම ගෝතම බවත් ගෞතමයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ විමස ඒතං ඉති මෙසේ හේතං විජානාම මේ කාරණය මේ විදිහට දැනගන්නවා. අඤ්ඤම් පුච්ඡාම වෙනත් දෙයක්ත් විමසනු ලබන වෙනත් කාරණාවක් කියලා කිව්වේ මේකේ අනිත් පැත්තම භාග්‍යතුන් වහන්සේගේ විමසනවා. යේද ලද්දා manussත වදඤ්ඤු වීත මච්චරා මසුරු මල දුරු කරා. ඒක වීත මච්චරා කිව්වේ ඒකයි. ඒ කියන්නේ මසුරු මල කියන එක දුරු කරලා. ඒ විතරක් නෙවෙයි බුද්ධේ පසන්න බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ පැහැදීමක් තියෙනවා. ධම්මේච සංඝේච තිබ්බ ගාරව ධර්මයේ කෙරෙහිත් සංඝයා කෙරෙහිත් පුදුමාකාර ගෞරවයක් තිබ්බකාර දැඩි ගෞරවයක් තියෙනු ලබනවා. වදඤ්ඤුවේ එයා බොහොම හොඳ යහපත් වචන කතා කරනු ලබන්නා වූ පුජ්‍යලයක්. ඒ වගේම තමයි තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකුත් තියෙනු ලබනවා. අර මසුරු මල කියන එක දුරු කරලා තියෙන්නේ. කවදාකවත් ඒ තැනට අනිතට පරිභව කරලා බොහොම හොඳ වචන කතා කරනු ලබන තැනැත්ති. එයා පිළිබඳ විස කීදිසෝ තේසං විපාකෝ. එබඳු පුජ්‍යලගේ විපාකේ කෙබඳුද? සම්පරායෝච කීදිසෝ. මරණින් මත්තේ කෙබඳු තත්වයට පත් වෙයිද? කොහොමද? භගවන්තම් පුට්ටු මාගම කතං ජානීමු තං මයං. භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණාව විමසනු ලබනවා. කොහොමද අපි මේ පිළිබඳව දැනගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් නැවතත් අර දේවතාවා මේ ප්‍රශ්නේ අනිත් පැත්ත විමසන්නේ. යේද ලද්දා manussත්තං වදඤ්ඤු වීත මච්චරා බුද්ධේ පසන්නා ධම්මේච සංඝේච තිබ්බ ගාරවා ඒතේ සග්ගේ පකාසෙන්ති යත්තතේ උපපජ්ජරේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කොහොමද? යේද ලද්දා manussත්තං වදඤ්ඤුම් වීත මච්චරා මසුරු මල දුරු කරුව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ධර්මයේ සංඝයා කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති යම් මිනිසෙක් සිටිනු ලබනවන ඒතේ සග්ගේ පකාසෙන්ති. මේ තැනැත්ත ස්වර්ගයේ උප්පත්තිය ලබනවා. යම් තැනක ඒ කියන්නේ යත්තතේ උපපජ්ජරේ යම් තැනක උපදිනු ලබනවා නම් ඒ උපදිනු ලබන්නේ කොහෙද? ස්වර්ගයේ හොඳ තැන. සචේ එන්ති අර ඒ විදිහට තුනුරුවන් කෙරේ අපමණ ගෞරවේනු. ඒ වගේම තමයි මසුරු මල දුරු කරමින් මසුරු මල දුරු කරනවයි කියන්නේ කුමක්ද? ඒ තැනට දන් දෙනවයි කියන එකනේ. කෙනෙකුට මච්චරිය නැහැයි කියලා කියන්නේ මසුරු මල දුරු කරා කියලා කියන්නේ ඒ තැනට දන් දීම සිද්ධ කරනු ලබනවා. දානේ පූර්ණේ කරනු ලබනවා. අනිත් කෙනා දෙන දානේ කවදාකවත් වළක්වන්නේ. ඒකයි කිව්වේ අර නුවණැත්ත ඥානවන්තයා අන් කෙනා දීරෝච දානං අනුමෝදමානෝ. අනිත් කෙනා දෙන දේ දිහත් බලලා සතුටු අනේ සාදු කෙනෙක් දානයක් දෙනවක අනේ සාදු සාදු කොච්චර හොඳද? හරි වටිනවා දෙන්න.
එයා කියන මම මේ දේ දෙනවා. අනේ බොහොම හොඳයි. සාදු සාදු දෙන්න. තව ටිකක් මොනවා හරි තව ටිකක් එකතු කරන්න මටත් ඔකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවද? මාත් දෙයක් මොනවා හරි හදලා ගෙනත් දෙන්නද? අනේ මාවත් සම්බන්ධ කර. අන්න එහෙම තමයි කියන්නේ ඥානවන්තයා. කොච්චර දෙයක්ද දානමය පින්කමක් කරගන්න එක නුවණැත්තා බලන්නකෝ. ආන් ඒ විදිහට හිතනවා එයා. ඥානවන්තය. එතකොට ඒ දෙයට සම්බන්ධ වෙනවා. ඒ මසුරු මල දුරු කරපු ඥානවන්තයා සත්පුරුෂයා එයා උපදින්නේ කොහෙවත් නෙමෙයි සුගති. ඇයි? බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෙයාගේ ගෞරවය තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. සංඝයා කෙරෙහිත් ඒ වගේම ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවය තියෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ ප්‍රසාදමත් භාවයමයි තියෙන්නේ. මම සරණ ගියපු භාග්‍යතුන් වහන්සේ මේ වගේ සාස්ෘවරයෙක්. ධර්මයේ මේ වගේ දෙයක්, මහා සංඝරත්නයේ මේ වගේ කියලා අපමණ ගෞරවයක්, හිතේ භක්තියක්, ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටයුතු කරනු ලබනවා. ඒ වගේම තමයි කෙනෙකුට නිඳා කරන්නේ නැහැ. අපහාස කරන්නේ, තුනුරුවන්ට අපහාස කරන්නේ නැහැ. ඒ විදිහට කතා කරනු ලබන පුජ්‍යල සමීපේ ඉන්නෙත් නැහැ. ඒ බඳු දේවල් වලට හුමිටි තියන්න තමන් යන්නෙත් නැහැ. ඒ බඳු අඥානය දුරින්ම දුරු කරලා තමයි වාසය කරනු ලබන්නේ. එතකොට බලන්න අන්න ඒ තැනැත්ත කොහෙද උපදින්නේ? උපදිනු ලබනවා නම් යම් තැනක උපදින්නේ කොහෙවත් නෙමෙයි සුගතියේ. බුදුරණන් වහන්සේ දේශ සචේ එන්ති manussත්තං ඉදින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණෙනු ලබනවා නම් මනුෂ්‍යාත්ම භාවයට පැමිණුනොත් එහෙම අඩ්ඩේ ජායරේ කුලේ චෝලං පිණ්ඩෝ රති කිඩ්ඩා. චෝල මේ වස්ත්‍රාදී අදිනු ලබන වස්ත්‍රාදී, පිණ්ඩෝ ආහාර පාන ආදී, රති මේ සම්පත්, සැප සම්පත් ඒ සියල්ල, ඒ වගේම කිඩ්ඩා ක්‍රීඩා පිණිස, විනෝද ස්වභාවාදී පිණිස, ඒ කියන්නේ මේ ජීවිතේ සැපෙන් වාසය කරන්න හේතු භූත වනු ලබන මේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, උපභෝග පරිභෝග වස්තු යත්ත කිච්චේන ලබති. යම් තැනක පහසුවෙන් ලබනවා නම් අඩ්ඩේ ජායරේ කුලේ අන්න එබඳු සැප සම්පත් ආඩ්‍ය වූ, බොහොම ධනවත් වූ, ඒ වගේම බොහොම උසස් වූ කුලයක මොකද වෙන්නේ? උපදිනු ලබනවා. බලන්නකෝ අර පින්දහම් කරගත්ත අර දන් විශේෂයෙන්ම මසුරු මල දුරු කරමින් තුනුරුවන් කෙරේ අපමණ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව කටයුතු කෙරුවා වූ තැනැත්තා එක්ක සුගතියේ උප්පත්තිය ලබනවා. සුගතියේ උප්පත්තිය ලබලා කාලයක් වාසය කර නැවත මේ මනුසාත්මයට උප්පත්තිය පිණිස පැමිණියොත් එහෙම උපදිනු ලබන ආත්ම භාවයේදී මෙයා උපදින්නේ අර සියලු සැප සම්පත් බහුල වූ තැන. එහෙම නැද්ද මේ මනුස්ස ලෝකෙනේ? පෙර පින නැත්තම් ඒ බඳු කුලවල ධන දහන්නේ තියෙන තැන්වල උපදින්නෙත් නැහැ. ඒ උපදින්නේ පෙර පින් නිසා. ඒ නිසා මොකද කරන්නේ? ඒ බඳු ඥානවන්තයා තව තවත් පින් කරන්න ඕනේ. කුසල් දියුණු කර ගන්න ඕනේ. ඒකනේ අර ආලෝකෙන් ආලෝකයට යන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ කෝසල සංයුත්තේම දේශනා කරලා තියෙන්නේ. ආලෝකයේ ඉන්න තැනැත්ත තව තවත් ශ්‍රද්ධා බහුලව පින්කම් කරමින් කුසල ධර්මයෙන් දියුණු කරමින් ආලෝකයටම ගමන් කරන්නටි කියන එක පිළිබඳව දේශනා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන චෝලං පිණ්ඩෝ රති කිඩ්ඩා යත්තා කිච්චේන ලබ්බති අඩ්ඩේ ජායරේ කුලේ. ඒ බඳු සම්පත් ලබන ආඩ්‍ය කුලවල උපදිනවා. ඊට පස්සේ දේශනා කරනවා පරසම්බත්තේසු භෝගේසු වසවත්තීව මෝදරේ කියලා කියනවා. පරසම්බත්තේසු අනුන්සතු යම් භෝගයක් තියෙනවනම් ඒ භෝග කෙරෙහිත් මොකද වෙන්නේ? මේ තැනැත්ත හරිය වසවත්තීව මෝදරේ තමන්ගේ වසඟේ, ඒ කියන්නේ හරියට තමන් සතු දෙයක් වගේ ඒ දේවලු පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හැකියාව ලැබෙනවා. දිත්තේ ධම්මේ සවිපාකෝ සම්පරායේච සුග්ගති. බලන්ට අර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධා ගෞරව බුහුමන් පෙරදැඩි කරගෙන මසුරු මල දුරු කරගෙන වාසය කරපු පුජ්‍යලයක් ඉන්නවනම් ඒ බඳු පුජ්‍යල අනුන් සතු භෝගයක් තමන්ගේ දෙයක් වශයෙන් මේවා කරමින් වාසය කරන්න පුළුවන්. ඒ හැකියාව ලැබෙනවා. අර පුණ්‍ය වාසනාව ලැබෙනවා. ඒකට දිටු දැහැමි වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් මේ විපාකත් ලැබෙනවා. සම්පරායේච සුග්ගතින් මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා සාස්ෘන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙතෙක් වේලා පින්වත් හැම දිනාම මේ උතුම් මච්චරිය සූත්‍රයෙන් තමයි මේ බණ දහම් ශ්‍රවණය කළේ. ඉතින් මේ දේශනාව හැම දිනාටම උතුම් වූ අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. එළිවිල ගෝනවිල පදිංචිව සිටි මීට වසර 9කට පෙර පරලෝ සැපත් PHA ඒබ්‍රහම් පීතුමන්ට සහ මීට වසරකට පෙර පරලෝ සැපත් SSA පොඩිමැණිකේ මෞතුමියට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දේශිකයන්න් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් සුව අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමට
ධර්ම ශ්‍රවණලාභී සීලුම පින්වතුන්ට නිර්වාණ අවබෝධයේ පිණිස මෙම ධර්ම දානමේ පින්කම හේතු වේවායි ප්‍රාර්ථනා කරන්නේ PHA කල්යාණී මහත්මිය සහ එම පවුලේ දූ දරු පිරිස. කළුතර දකුණ පලාතොට තේක්කවත්ත ප්‍රසන්න නිවසේ සුජීවත්ව සිට මීට තෙමසකට පෙර පරලෝ සැපත් KAD චන්ද්‍රසේන පියාණන්ටත් මීට 5 වසරකට පෙර මිය ගිය සිරි සීවලී මහාවිද්‍යාලයේ ආචාර්යනී TD නන්දාවතී මෑණියන්ටත් පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමට ඔවුන්ගේ භවගාමී ජීවිතයේ සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරන්නේ සුදේශ් දිනේශ් මහේෂ් යන පුතුන් තිදෙනා කුමාරී ශිරීන් සුජානි යන ලේලිවරුන් තිදෙනා සහ මොනුබුරු මිනිබිරියන් DA පුංචි නෝනා මහත්මියට ලලිතාද සිල්වා මහත්මියට සහ DW දයාවතී මහත්මියට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් LA නික්මන්ද සිල්වා මහත්මයාට සහ සෑම් ජයසිංහ මහත්මයාට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දරන්නේ බේරුවල කාලවිල මංහන්දිය පදිංචි DA පුංචි නෝනා මහත්මිය. දිවංගත දිසානායක මුදියන්සේලාගේ කරුණාපාල පියාණන් DM ධනපාල බාප්පා ලීලාවතී ප්‍රේමාවතී යන මිත්තනියන් දෙදෙනා ගං ඇති කළුබණ්ඩා මුත්තනුවන් දෙදෙනා නිමලා ප්‍රනන්දු මෑණියන් සහ ගමගේ පියාණන් ඇතුළු පරලෝසපත් වූ සිල්ම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට අද දින ජන්මදිනයේ සමරන නිශාමන් කරුණාපාල සහෝදරයාට දුක් කරදර වලින් තොර නිරෝගී උපන්දිනයකට සුභාශිංසනය කිරීමට චන්ද්‍රාවතී කුමාරිහාමි මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පැතීමට සිළුම සහෝදර සහෝදරයන්ට සහ දූපුතුන්ට අධ්‍යාපන හා රැකිරක්ෂා කටයුතු හොඳින් ඉටු කර ගැනීමට සිත පැතීමට දේශකයන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සුවය සැලසේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ බදුල්ල කැන්දගොල්ල ප්‍රදීප් නිවසේ පදිංචි දිනූෂා ප්‍රසාදිනී මහත්මිය ඇතුළු එම පවුලේ සිළු දෙනා. ගාල්ල වලහන්දුව ශ්‍රී සද්ධර්මෝදයාරාමාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ අතිපූජ්‍ය කලල්පිටියේ හේමාලෝක නායක ස්වාමීන් වහන්සේට අපවත් වී වදාළ නවගමුවේ සුමනාවතී සිල්මෑණියන් වහන්සේට වසර 7කට පෙර පරලෝසපත් LAE අප්පුහාමි ආදරණීය පියාණන් ඇතුළු සැමට නිර්වාණ සෝය ප්‍රාර්ථනා කිරීමට 96 වෙනි වියේ පසු වන AR ජේන්නෝනා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පැතීමට දැනට ඇමරිකාවේ බෞද්ධ කටයුතු වල නිරතව සිටින වටෝගල පූජ්‍ය සරණසිරි ස්වාමීන් වහන්සේට අලවල පූජ්‍ය සුබූති ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට පරලෝසපත් වූ පරම්පරාගත සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ LA රංජනී මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් සහ මොනුබුරු මිනිබිරියන්. හෙට්ටිපොළ කුරුඳු කුඹුර පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් නිලධාරී සාමවිනිසුරු සමත මණ්ඩල සමාජික WM ගාමිණී තිලකරත්න මහත්මයා මියගොස් වර්ෂ පූර්ණිය නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීමට පරලෝසපත් වූ සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින මෑණියන් වන HAP පොඩිහාමිනේ ගුරුමාතාවට සහ සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට දීර්ඝායුෂ පැතීමට දායකත්වයේ දරන්නේ හෙට්ටිපොළ කුරුඳු කුඹුර පදිංචි විශ්‍රාමික පරිපාලන නිලධාරී JM වසන්තා කාන්ති මණිකේ ඇතුළු දූ දරුවන්. 2007 ජූලි මාස 12 වන දින අභාවප්‍රාප්ත වූ දීපව්‍යාප්ත බෝසත් ළමා සමාජ සංවිධානයේ සංවිධායක ලේකම් විශ්‍රාමලත් ගාම නිලධාරී APK චන්ද්‍රරත්න මහතාගේ 14 වෙනි ගුණානුස්මරණයේ සහ මීට වසර 2කට උඩදී මිය ගිය APK ගුණශීලී මහත්මියට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරනවා බිරිඳ දරු මුණුබුරන් සහ සහෝදර සහෝදරයන්. කඩුගොඩ ඇහැලගහවත්තේ විසූ DC ගොඩමුණේ පියාණන්ට ජේන්නෝනා වික්‍රමාරච්චි අම්මාට ජේමිස් වික්‍රමාරච්චි සීයාට හේමපාල ගොඩමුණේ සහෝදරයාට පීදාස ගොඩමුණේ සහෝදරයාට හේමසීලී ගොඩමුණේ සහෝදරියට මාවල්ගම විසූ සුමනදාස ගමගේ ස්වාම්පුරුෂයාට නෙළුවත්තුඩුවේ විසූ ධම්මික නිශාන්ත ඥාතිපුත්‍රයා ඇතුළු පරලෝසපත් සිළු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සැමට සෙත් පැතීමට දායකත්වයේ දරන්නේ වග මාවල්ගම පදිංචි නන්දාවතී ගොඩමුණේ මහත්මිය. සිළු දෙනාගේ ප්‍රාර්ථනා සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට දැන් ආරාධනය. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරන්න යෙදුන එනම් සඳහන් සෑම සියලු දෙනාටම අපි සිත පතනවා ආශිර්වාද සිද්ධ කරනු ලබනවා. ඒ සෑම දෙනා නමින්ම නැසී මිය පරලෝ යන්න යෙදුන සියලු ඥාතීන්ට මෙපින් අත් වේවා.
ඥාතීන් සැපෙන් සැපයට පත්වේවා සංසාර දුකින් අත මිදේවා. සුජීවත්ව වාසය කරනු ලබන සෑම සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. කායික මානසික සුවතාවේ අභිවර්ධනය වේවා. කාය චිත්ත පීඩාදියක් නොම පැමිණිත්වා. එවැගේම ද්වාදරුව මුණුපුරු මිනිපිරිය ආදීන් එතොත් ඒ සෑම සියලු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා බලාපොරොත්තුත් සමෘද්ධිමත් වේවා. රැකී ආරක්ෂා සිදු කරනු ලබන සෑම වෙලහෙළඳාම් ගොවිතැන්පත් ව්‍යාපාර කටයුතු සියල්ල දියුණු තියුණුමත් භාවයට පත් වේවා. ධාරණ ශක්ති ස්මෘති ශක්ති වහා වැටහෙන නුවණ දියුණු වේවා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් දියුණු වේවා. එවැගේම ග්‍රහ දෝෂ අපල උපද්දරව සතුරු කරදර මාරක බාධා ඇතොත් ඒ සියල්ල දුරු වේවා. පෙර අකුසල කර්ම විපාක වාර ඇතොත් ඒ සියල්ල කෙවේවා යටපත් වේවා. කුසල් කර්ම ඉස්මතු වේවා. විපාකත්වයටම පැමිණේවා. සැපත ශාන්තිය සැනසීම උදා වේවා. විශේෂයෙන්ම මේ උතුම් සද්ධර්ම දේශනාවේ අපරිමිත කුසල බලයෙන් මේ දිනවලත් පැතිර පවතිනු ලබන්නා වූ ඒ කොරෝනා රෝගකාරකයේ හේතුවෙන් විපතට පත්වෙලා සිටිනු ලබන ලෝක ජනතාවට ලෝකවාසී ජනතාවට මෛත්‍රියෙන් සෙත් පතනුයි සෑම දෙනාමත් නිදුක්ව නිරෝගීව කායික මානසික සුවතාවේ අභිවර්ධනය ඒ හැම දිනාටම යහපත ශාන්ති උදා වේවා. විශේෂයෙන්ම අපේ රටේ ත්‍රිවිධ හමුදාවට පොලිස් දෙපාර්තමේන්තුවට රෝහල් කාර්ය මණ්ඩලවලට එවැගේම හෙද මහත්ම මහත්මීන්ට වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුන්ටත් අපි සෙත් පතනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතිගරු ජනාධිපතිතුමාටත් එවැගේම මේ කටයුත්තට උර දෙනු ලබන සෑම දෙනාටත් සෙත් පතනු ලබනවා. සැපතක් ශාන්තියක් සැනසීමක් මුදා වේවා. සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනය තුල තව තවත් උතුම් වූ පින්කම් සිද්ධ කරගෙන පාරමී ධර්ම පූර්ණේ කරගෙන දෙලව ජයගෙන නිවන් මඟ යා ගන්නටම ලැබේවා. එවැගේම රැස් කරගත් අනන්ත පරිමාණ කුසලය සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය සපතින් අභිවර්ධනයේ වේවා. ඒ මේ දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව උදව් උපකාරත්වය ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දිනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද එම ධර්මානුශාසනාව පැවැත්වුවේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම් මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.